රාජ්‍ය වියදම ගැන සාකච්ඡා කරද්දී අපෙන් අහනවා රාජ්‍ය වියදම හටගන්න හේතු. පුතේ ආණ්ඩුවට පැවරිච්ච කාර්යභාරයක් තියෙනවා. වෙළඳපොළ ආර්ථිකේ මිල යාන්ත්‍රණය ඔස්සේ පෞද්ගලිකාංශය ක්‍රියාත්මක වෙද්දී දුර්වලතා මතුවෙනවා. ඒ මතුවන දුර්වලතා අවම කරලා ආර්ථිකය පවත්වාගෙන යද්දී රජයට පැවරිච්ච කාර්යභාරය ප්‍රමාණයක් තියෙනවා. අන්නේ කාර්යභාරය ප්‍රමාණය ඉටු කරන්න රජයට සිද්ධ වෙනවා. ඒ කාර්යභාරය ප්‍රමාණය ඉටු කරන්න යද්දී වියදම් නිර්මාණය වෙනවා. අපෙන් අහනවා රාජ්‍ය වියදම් හට ගැනීමට හේතු කවරේද? 18 වෙනි පිටුවේ 13 වෙනි ප්‍රශ්නේ. මොනවද පුතේ හේතු? මෙන්න පුතේ හේතු. මෙන්න හේතු. මොනවද හේතු? එන්නේ. ඒතර අපි කියන්නේ මොකද්ද පුතේ? රාජ්‍ය විසින් කාර්යභාරයක් ඉටු කරනවා. ඒ කාර්යභාරය වෙනුවෙන් වියදම් දරන්න සිද්ධ වෙනවා. ලියන්න පුතේ උතන රාජ්‍ය වියදම් අට ගැනීමට හේතු කියන තැන හේතු කියන තැන ලියන්න. වෙළඳපොළ ආර්ථිකයේ දුර්වලතා. වෙළඳපොළ ආර්ථිකයේ දුර්වලතා අවම කිරීම පිණිස වෙළඳපොළ ආර්ථිකයේ දුර්වලතා අවම කිරීම පිණිස රජය විසින් ඉටු කරන කාර්යභාරය වෙනුවෙන් රජයට වියදම් දැරීමට සිදුවේ. වෙළඳපොළ ආර්ථිකයේ දුර්වලතා අවම කිරීමට රජය විසින් කරනු ලබන කාර්යභාර වෙනුවෙන් වියදම් කිරීමට සිදුවේ. මෙන්න පුතේ ඇයි ආණ්ඩුවට වියදම් කරන්න වෙන්නේ? මෙන්න මේ කාර්යයන් ඉෂ්ට කරන්න. මොනවද පුතේ? ජාතික ආරක්ෂාව තහවුරු කරන්න. ඔව්. නීතිය සාමය පවත්වාගෙන යන්න, උසාවි පොලිස් පවත්වාගෙන යන්න ජාතික ආරක්ෂාව තහවුරු කරන්න අවශ්‍ය වෙනවා. දෙවෙනි එක අභ්‍යන්තර නීතිය හා සාමය රැකීමට. නේ? රට ඇතුලේ නීතිය රකින්න සාමය ආරක්ෂා කරන්න. තුන්වෙනි එක වෙළඳපොළ පොදු භාණ්ඩ හා සුබ සාධන භාණ්ඩ සපයන්න. පොදු භාණ්ඩ සපයන්න, අධ්‍යාපනයේ සෞඛ්‍ය වගේ සුබ සාධන භාණ්ඩ සපයන්න. ආදායම් පුනර්ව්‍යාප්තිය දිලිඳුකම තුරන් කරන්න. දුප්පත්කම නැති කරන්න. ආදායම් බෙදී යාමේ අසාධාරණත්වය අවම කරන්න. ආර්ථික ස්ථායීතාව ඇති කරන්න. රටේ ආර්ථික ස්ථායීතාව ස්ථාවර රටක් ගොඩනගන්න. ඊට පස්සේ ආර්ථික වෘද්ධිය කියන්නේ මොකක්ද? ආර්ථික වර්ධනය ඉහළ දමන්න. ඊළඟ යටිතල පහසුකම් සපයන්න. ඊළඟ පෞද්ගලිකාංශය දිරිමත් කොට ආයෝජන ප්‍රවර්ධනය කිරීම. තිරසාර සංවර්ධනය තහවුරු කරන්න. හරිද? ඔන්න පුතේ. ආයෙසරයක් බලා ගන්න උඩේ ඉඳලා කරුණු ටික. ආයෙසරයක් බලන්න උඩේ ඉඳලා කරුණු ටික. හරි. ඊළඟට ආර්ථික වර්ගීකරණය අනුව රාජ්‍ය වියදම වර්ග කර දක්වන්න.
ආර්ථික වර්ගීකරණය අනුව රාජ්‍ය වියදම වර්ග කර දක්වන්න. පුංචි කොළ කෑල්ලක් ගන්නකො. වර්ග කරන්න. බලමු මතකද කියලා. ආර්ථික වර්ගීකරණය අනුව රාජ්‍ය වියදම වර්ග කරන්න. පුංචි කොළ කෑල්ලක් කරන් මතකද කියලා බලමු. වර්ග කරන්න බලන්න. විනාඩියක් දෙන්න වර්ග කරන්න බලන්න. right හරිද right බලන්න ඔබේ වර්ගීකරණය මේ වගේද කියලා බලන්න ඔබේ වර්ගීකරණය මේ වගේද කියලා රාජ්‍ය වියදම කොටස් තුනයි ආර්ථික වර්ගීකරණය රාජ්‍ය වියදම කොටස් තුනයි මොකක්ද පුතේ කොටස් තුන මොකක්ද පළවෙනි එක පුතේ භාණ්ඩ හා සේවා වියදම් බලන්න මොකක්ද වර්තන වියදම් දෙවෙනි එක ප්‍රාග්ධන වියදම් තුන්වෙනි එක පුතේ සුද්ධ ණය දී එහෙනම් පුතේ රාජ්‍ය වියදම ආර්ථික වර්ගීකරණය අනුව කෑලි තුනයි වර්තන වියදම් ප්‍රාග්ධන වියදම් සහ සුද්ධ ණය දී පොතේ වර්තන වියදම නැවත කෑලි තුනයි. වර්තන වියදම නැවත කෑලි තුනයි. මොකක්ද මේ කෑලි තුන? අපි අනිත් පැත්තට දාමු. වර්තන වියදම නැවත කෑලි තුනයි. භාණ්ඩ සේවා මිලදී ගැනීම. භාණ්ඩ හා සේවා මිලදී ගැනීම. පොලි ගෙවි වර්තන පැවරුම් සත්‍රා වර්තන පැවරුම් සහනාධාර ප්‍රාග්ධන වියදම් නැවත කෑලි තුනයි මූර්ත වත්කම් අත්කර ගැනීම ප්‍රාග්ධන පැවරුම් ඊළඟට ඌන වියදම් සඳහා වෙන් කිරීම ඌන වියදම් සඳහා වෙන් කිරීම right ඔන්න පුතේ ආර්ථික වර්ගීකරණය අනුව බෙදන්නේ කොහොමයි කොහොමද බෙදලා තියෙන්නේ බලන්න පුතේ උදේ ආර්ථික වර්ගීකරණය අනුව රාජ්‍ය වියදම් කෑලි තුනයි මොකක්ද මේ කෑලි තුන වර්තන වියදම් ප්‍රාග්ධන වියදම් සුද්ධ ණය
වර්තන වියදම් නැවත කෑලි 3යි. මොකක්ද? භාණ්ඩ හා සේවා මිලදී ගැනීම, පොලී ගෙවීම සහ වර්තන පැවරුම් සහනාධාර. ප්‍රාග්ධන වියදම් නැවත කෑලි 3යි. මූර්තවත්කම් අත්පත් කර ගැනීම, ප්‍රාග්ධන පැවරුම් සහ ඌන වියදම් සඳහා වෙන් කිරීම. ඕක තමයි අහන්නේ පුතේ. ආර්ථික වර්ගීකරණය තමයි අහන්නේ ගොඩක් වෙලාවට. කාර්යබද්ධ වර්ගීකරණය ගැන ලොකු වැදගත්කමක් නැහැ. ලස්සනට දාගන්න පුතේ. Right. හොඳයි. හොඳයි. යමු දෙය. මොකක්ද ඊළඟ ප්‍රශ්න අහන්නේ? ඊළඟ ප්‍රශ්න බලන්න. ඊළඟ ප්‍රශ්න අහන්නේ මොකක්ද? රාජ්‍ය අයවැය ලේඛනයක පුනරාවර්තන වියදම්, ප්‍රාග්ධන වියදම්, සුද්ධ ණය දීම් කියන්නේ මොකක්ද කියලා අහන්න. පුතේ පුනරාවර්තන වියදම් මේ බලන්න. පුනරාවර්තන වියදම් කියන්නේ පුනරාවර්තන වියදම්. ඒ කියන්නේ පුතේ මේ නැවත ඇතිවන වියදම. ඔය පුනරාවර්තන කියන්නේ මොකද්ද? පුනර් කියන්නේ මොකක්ද? නැවත කියන එක අපි දන්නවා. පුනර්භවය, පුනරුත්පත්තිය නේද අපිට හම්බෙන වචන. නැවත කියන අදහස. පුතේ පුනරාවර්තන වියදම් කෑම කියන්නේ මෙන්න මේ තුන මොකක්ද? භාණ්ඩ හා සේවා මිලදී ගැනීම. රජයට අවශ්‍ය භාණ්ඩ හා සේවා මිලදී ගැනීම. පොලී ගෙවීම. වර්තන සංක්‍රාම. ඔන්න ඔය තුන පුතේ. පුතේ මේවයි තියෙන ලක්ෂණ තමයි මෙන්න මේවා. පුනරාවර්තන වීමේ තියෙන ලක්ෂණ මෙන්න මේවා. මේවා පුතේ නැවත දැරීමට සිදුවේ. මේවා පුතේ නැවත දරන්න වෙනවා. මේවා නැවත දරන්න වෙනවා. ආයි දරන්න වෙනවා. ඊළඟට පුතේ නැවත දැරීමට සිදුවේ. දෙවෙනි මේවායේ ප්‍රතිලාභය වියදම දරන කාලයට සීමා වේ.
මේවයි ප්‍රතිලාභය පුතේ වියදම දරන කාලයට සීමා වෙන. ඇත්තනේ. නැවත නැවත දරන්න වෙනවා. මේ අවුරුද්ද මිලදී ගන්න ලබන අවුරුද්ද ගන්න. භාණ්ඩ හා සේවා මිලදී ගැනීම බල, පොලී ගැනීම බල මේ අවුරුද්දේ කරන්න ඕන ලබන අවුරුද්දේ කරන්න. ඒ වගේම පුතේ මේවායේ ප්‍රතිලාභ වියදම දරන කාලයට සීමා. සෞඛ්‍ය සේවකයාට පටි ගෙව්වම මේ මාසෙට එයා මේ මාසෙට වැඩ කරන්නේ. ආණ්ඩුව ස්පිරිතාලට මේ මාසෙට ඖෂධ ගත්තම ඒක මේ මාසෙට විතරයි. ලබන මාසෙට ආයෙත් ගන්න ඕනේ. තේරෙනවද? අන්න වියදම දරන කාලච්ඡේදයට පමණක් සීමා වේ. හරිද? මේවා ඇත්ත වශයෙන්ම කිව්වොත් පුතේ මේවා රජයේ මොන වියදම්ද? එදිනෙදා වියදම්. මේකට අපි කියනවා එදිනෙදා වියදම්. වැදගත්. right. එහෙනම් පුතේ වර්තන වියදම් කියන්නේ මොකක්ද? රාජ්‍ය අයවැය ලේඛනයේ තියෙන නැවත නැවත දැරිය යුතු ස්වරූපයේ වියදම්. ආලයන් ප්‍රතිබලන්ට යටි පුනරාවර්තන වියදම යනු අදාළ වර්ෂය තුල එදිනෙදා රාජ්‍ය සේවා පවත්වාගෙන යාම හා නඩත්තු කිරීම සඳහා දරන වියදම් වේ. එදිනෙදා රාජ්‍ය සේවා පවත්වාගෙන යාමට දරන වියදම්. අන්න ඒක හයිලයිට් කරගන්න පුතේ. එදිනෙදා. එදිනෙදා. right. තව කියනවා පුතේ මේවා වියදම් වල ප්‍රතිලාභ වියදම දරන කාලච්ඡේදයට පමණක් සීමා වෙනවා. හයිලයිට් කරන්න පුතේ. ප්‍රතිලාභ වියදම දරන කාලච්ඡේදයට පමණක් සීමා වේ. ප්‍රතිලාභ වියදම දරන කාලච්ඡේදයට පමණක් සීමා වේ. ප්‍රතිලාභ වියදම දරන කාලච්ඡේදයට පමණක් සීමා වේ. වියදම දරන කාලච්ඡේදයට පමණක් සීමා වේ. ආයි කියනවා පුතේ නැවත නැවතත් කළ යුතු ස්වරූපයේ වියදම්. highlight කරන්න ඒක මොකක්ද? නැවත නැවතත් කළ යුතු ස්වරූපයේ වියදම්. නැවත නැවතත් කළ යුතු ස්වරූපයේ වියදම්. නැවත නැවතත් කළ යුතු ස්වරූපයේ වියදම් වේ. highlight කරන්න. නැවත නැවතත් කළ යුතු. පුනර් කිව්වෙත් ඒකයි. උදාහරණ ලියන්න පුතේ. භාණ්ඩ හා සේවා මිලදී ගැනීම. භාණ්ඩ හා සේවා මිලදී ගැනීම. පොලී ගෙවීම. දෙවෙනි එක පොලී ගෙවීම. වර්තන පැවරුම් හා සංක්‍රාම. වර්තන පැවරුම් හා සංක්‍රාම. වර්තන පැවරුම් හා සංක්‍රාම. වර්තන පැවරුම් හා සංක්‍රාම. යා. ඊට පස්සේ අහනවා පුතේ බලන්න හොඳට. වර්තන පැවරුම් හා සංක්‍රාම. ප්‍රාග්ධන වියදම් කියන්නේ මොකක්ද? පුතේ ප්‍රාග්ධන වියදම් කියන්නේ මෙන්න මේක. ප්‍රාග්ධන වියදම් කියන්නේ පුතේ වසරකට වඩා වැඩි කාලයක් පවතින. වසරකට වඩා වැඩි කාලයක් පවතින ප්‍රාග්ධන වත්කම්. වරාය මහා මාර්ග ගුවන්තොටුප කල්මාන්සාලා මෙන්න මේවා. ස්ථාපනය කරන්න තරන වියදම් ප්‍රාග්ධන වියදම්. වසරකට වඩා වැඩි කාලයක් පවතින ප්‍රාග්ධන වත්කම් ස්ථාපනය කරන්න යන වියදමට කියන ප්‍රාග්ධන වියදම්. අවුරුද්දකට වඩා වැඩි කාලයක් තියෙන. හරිද?
අවුරුද්දකට වඩා වැඩි කාලයක් තියෙන ප්‍රාග්ධන වත්කම් ටික පිහිටුවා ගන්න දරන වියදම් ප්‍රාග්ධන වියදම්. හරිද? right. පුතේ මේ වෙනස මෙන්න මේක. වර්තන වියදමේ ප්‍රතිලාභය වියදම දරන කාලච්ඡේදයට සීමා වෙනවා. මේවායේ ප්‍රතිලාභය වියදම දරන කාලච්ඡේදයට සීමා වෙනවා. මේවායේ ප්‍රතිලාභය වියදම දරන කාලච්ඡේදයට සීමා වෙනවා. හැබැයි පුතේ ප්‍රාග්ධන වියදම් වල ප්‍රතිලාභය වියදම දරන කාලයට විතරක් නෙවෙයි දීර්ඝ කාලයකට සීමා දීර්ඝ කාලයක් ලැබෙනවා. වරායක් ඇදුවොත් මහා මාර්ගයක් ඇදුවොත් ගුවන්තොටුපළක් ඇදුවොත් ඒකේ ප්‍රතිලාභය දීර්ඝ කාලයකට ලැබෙනවා. පැහැදිලිද? right. යා දීර්ඝ කාලයකට ලැබෙනවා. හොඳයි හොඳ උස්මක් ගන්න. ප්‍රතිලාභ දීර්ඝ කාලයකට ලැබෙනවා. කියනවා මෙන්න පුතේ මොකක්ද? ප්‍රාග්ධන වියදම් යනු සාමාන්‍ය වර්ෂයකට වැඩි කාලයක් පවතින. highlight කරන්න වචනේ සාමාන්‍යයෙන් වර්ෂයකට වැඩි කාලයක් පවතින. මූර්තවත්කම් අත්පත් කර ගැනීම පුනරුත්ථාපනය කිරීම හා වැඩි දියුණු කිරීම සඳහා දරන වියදම් වේ. මෙම වියදම් වල ප්‍රතිලාභ වියදම දරනු ලබන කාලයට පමණක් සීමා නොවන අතර දිගු කාලීනව ප්‍රතිලාභ හිමි කර දෙයි. highlight කරන්න පුතේ දිගු කාලීනව ප්‍රතිලාභ හිමි කර දෙයි. දිගු කාලීනව දීර්ඝ කාලයක් ප්‍රතිලාභ හිමි කරලා දෙයි. උදාහරණයක් පුතේ මූර්තවත්කම් අත්පත් කර ගැනීම මූර්තවත්කම් අත්පත් කර ගැනීම ප්‍රාග්ධන පැවැත්ම මූර්තවත්කම් අත්පත් කර ගැනීම ප්‍රාග්ධන පැවැත්ම එන පුතේ වර්තන වියදම ආර්ථික වර්ගීකරණය අනුව කෑලි 3යි. වර්තන වියදම ආර්ථික වර්ගීකරණය අනුව කෑලි 3යි. පැහැදිලිද? වර්තන වියදම ආර්ථික වර්ගීකරණය අනුව කෑලි 3යි. මොකද කෑලි 3? කෑලි 3 පුතේ. වර්තන වියදම්, ප්‍රාග්ධන වියදම්, සුද්ධ ණය. වර්තන වියදම් අපි කිව්වා ප්‍රාග්ධන වියදම් කව දීර්ඝ කාලයක් පවතින ප්‍රාග්ධන වත්කම් හදන්න යන වියදම්. මොකක්ද මේ සුද්ධ ණය දීම් කියලා කියන්නේ? පුතේ සුද්ධ ණය දීම් කියන්නේ මෙන්න මේකයි. මොකක්ද? සුද්ධ ණය දීම්. අපි මේ රාජ්‍ය ව්‍යවසායන් වලට ණය දෙනවා. රාජ්‍ය ව්‍යවසායන් වලට ණය දෙනවා. රාජ්‍ය ව්‍යවසායන් වලට ණය දුන්නම ඒ ණය වලින් කොටසක් ලැබෙනවා. මේ බලන්න රාජ්‍ය ව්‍යවසායන්ට ණය දෙනවා. රාජ්‍ය ව්‍යවසායන් වලට ණය දෙනවා. අපිට උතොන්න අවුරුද්දාරම්භයේ 1.1 CTB එකට ණයක් දෙනවා මිලියන 500. රාජ්‍ය ව්‍යවසාය වර්ෂය තුල ගෙවනවා 12.31 වෙනකොට ගෙවනවා 400. 400 ගෙවනවා. ආපහු ගෙවන කියන්නේ 400. දැන් පුතේ අපි අර ගිණුම් කරණයේ විදියට නම් ණය ගැතියෙක් විදියට ඉස්සරහට අරන් යනවනේ. හැබැයි පුතේ රාජ්‍ය කියන්නේ රාජ්‍ය ව්‍යවසායන් කියන්නේ දෙකම එකයි. රාජ්‍ය කියන්නේ රාජ්‍ය ව්‍යවසායන් කියන්නේ දෙකම එකයි. රාජ්‍ය කියන්නේ රාජ්‍ය ව්‍යවසායන් කියන්නේ දෙකම එකයි. හරිද?
අන්න පුතේ මෙන්න මේ රාජ්‍ය ණය වලින් යම් කිසි දවසකට නොගෙවා තියෙන ණය ටික හරි නොගෙවා තියෙන ණය ටික වියදමක්සේ සලකා කපහයි වියදමක්සේ සලකා කපහයි අන්න පුතේ කරන වැඩේ මොකද කරන්නේ රාජ්‍ය ණය වලින් යම් කිසි දිනකට ආපහු නොලැබී නේද ආපසු නොගෙවා තියෙන ශේෂය පුතේ වියදමක්සේ සලකා ආදායම කෙරෙහිව කපා දාන්න. ඔයිට සමාන සංකල්පයක් තියෙනවා පුතේ ගිණුම් කරණයේදී බොල් ණය. නේද? ඔබ දන්නවා බොල් ණය. බොල් ණය වල වෙන්නේ පුතේ මේ સિદ્ધාන්තයමයි. නොලැබෙන ණය වියදමක්සේ සලකා කපා හරිනවා. ඒකම තමයි. right? Okay. එනම් බලන්න සුද්ධ ණය දීම යනු රජයේ විසින් විවිධ ව්‍යවසායන් වෙත ගනු ලබන ණය හා අත්තිකාරම් මුදල් වලින් රජයේස ආපසු ගෙවන ණය අඩු කළ පසු ලැබෙන ශේෂය. රජයේ වෙත ආපසු ගෙවන ණය අඩු කළ පසු ලැබෙන අගය. රජයේ වෙත ආපසු ගෙවන ණය අඩු කළ පසු ලැබෙන අගය. රජයේ වෙත ආපසු ගෙවන ණය අඩු කළ පසු ලැබෙන අගය. හරිද? right යන්. ලැබෙන අගය. හොඳ උස්ම ගන්න පුතේ. යා. එහෙනම් වර්තන වියදම් කෑලි තුනයි මොකද්ද? භාෂේ මිලදී ගැනීම, පොලී ගෙවීම සහ වර්තන පැවරුම් සහනාධාර. භාෂේ මිලදී ගැනීම, පොලී ගෙවීම සහ වර්තන පැවරුම් සහනාධාර පුනරාවර්තන වියදමේ කෑලි තුනයි. රාජ්‍ය වියදමේ කෑලි තුන පුනරාවර්තන වියදම්, ප්‍රාග්ධන වියදම් හා සුද්ධ ණය වියදම්. අපි ඔය සිය තමයි පොඩ්ඩක් කතා කළේ. right? ඊට පස්සේ හතර යනවා පුතේ. රාජ්‍ය අයවැයෙහි සංක්‍රාම ගෙවීම හා භාණ්ඩ හා සේවා මත වියදම් අතර වෙනස කුමක්ද? රාජ්‍ය වියදමේ තියෙන සංක්‍රාම ගෙවීම සහ භාණ්ඩ හා සේවා මත වියදම් අතර තියෙන වෙනස මොකක්ද කියලා අහන්න. සංක්‍රාම ගෙවීම සහ භාණ්ඩ හා සේවා මත වියදම් අතර වෙනස අහන්න. මේ බලන්න පුතේ කතාව. රජය හරිද? රජය ඒක පාර්ශවීය මේ විශ්‍රාමිකයට දෙනවා පුතේ මොන වැටුපද? විශ්‍රාම වැටුප. විශ්‍රාමිකයට දෙනවා මොකද පුතේ? විශ්‍රාම වැටුප. මේක පුතේ තනි කර මොකක්ද? ඒක පාර්ශවීයයි. ගනුදෙනු ස්වරූපයක් ගන්නේ මේ පැත්තට ඒක පාර්ශවීයව සල්ලි යනවා විතරයි. නේද? මේ ඒක පාර්ශවීයව සිදුවන ප්‍රවාහය. ගනුදෙනුවක් නේ. මෙන්න මේවට අපි කියනවා පුතේ මොකක්ද? සංක්‍රාම. මේවට අපි නමක් කියන මොකක්ද කියන්නේ? සංක්‍රාම. සංක්‍රාම. මේවා පුතේ අපි ජාතික ගිණුම් වලදී ඇතුළත් කළේ නැහැ. ඔබට මතකයි. මේවා ජාතික ගිණුම් වලින් අපි බැහැර කළා. මේවා ජාතික ගිණුම් වලින් බැහැර කළා. අපි ජාතික ගිණුම් වලට ඇතුළත් කළේ නැහැ. තේරුණාද පුතේ? ඊට පස්සේ පුතේ මෙන්න මේවා ගනුදෙනු මොනවද? රාජ්‍යය බලන්න. රාජ්‍යය සේවකයාට වැටුප් ගෙවලා ශ්‍රමය ගන්න. මේ මොනවද? ගනුදෙනු. මුදල් දීලා භාණ්ඩ ගන්න. මේව ගනුදෙනු. මේක ද්විපාර්ශ්වීයයි. දෙපැත්තටම තියෙනවා. මේවා තමයි පුතේ ජාතික ගිණුම් වලට ඇතුළත් කරන්නේ. ඔබට මතකයි.
එහෙනම් පුතේ සංක්‍රාම කියන්නේ ඒකපාර්ශවීයව සිදුවන දේවල්. ගනුදෙනු කියන්නේ ද්විපාර්ශවීයව දෙපැත්තටම ප්‍රවාහ ගණන් කරන දේවල්. සංක්‍රාම ಜಾති ගිණුම් වලදී ගන්නෙ නෑ. ගනුදෙනු ಜಾති ගිණුම් වලදී ගන්නවා. Right, we are getting සංක්‍රාම ගෙවීම් යනු සංක්‍රාම ගෙවීම් යනු රජය විසින් රාජ්‍ය ආයතන වෙත ලබා දෙන රජය විසින් රාජ්‍ය ආයතන වෙත හා කුටුම්බ වෙත රජය විසින් රාජ්‍ය ආයතන වෙත හා කුටුම්බ වෙත ලබා දෙන right ඒක තියෙනව නේද පුතේ? හරි හරි ලියන්න ඕනේ. බලන්න. සංක්‍රාම ගෙවීම යනු රජය විසින් කුටුම්බ හා රාජ්‍ය ආයතන වෙත ලබා දෙන ගනුදෙනු ස්වරූපයක් නොගන්නා. හයිලයිට් කරන්න පුතේ එහෙනම්. ගනුදෙනු ස්වරූපයක් නොගන්නා. අන්න එතනින් පද ගන්න. ගනුදෙනු ස්වරූපයක් නොගන්නා. තව වචනයක් තියෙනවා මොකක්ද? ඒකපාර්ශවීය. හයිලයිට් කරන්න. ගනුදෙනු ස්වරූපයක් නොගන්නා ඒකපාර්ශවීය ගෙවීම. මේවා වර්තන පැවරුම් ලෙසද හැඳින්වේ. මොනවද උදාහරණ? විශ්‍රාම වැටුප් සමෘද්ධිය. පුතේ මේවා ಜಾති ගිණුම් වලට ගන්නෙ නැහැ. හරිද? right. ඉස්තර මත ලියන්නේ. භාණ්ඩ හා සේවා හුවමාරු වීමක් සිදුවන භාණ්ඩ හා සේවා හුවමාරු වීමක් සිදුවන ගනුදෙනු ස්වරූපයක් ගන්නා. භාණ්ඩ හා සේවා හුවමාරුවක් සිදුවන ගනුදෙනු ස්වරූපයක් ගන්නා. ගනුදෙනු ස්වරූපයක් ගන්නා. ද්විපාර්ශවීය ආර්ථික කටයුතු භාණ්ඩ හා සේවා මත වියදම් ලෙස හැඳින්වේ. ද්විපාර්ශ්වීය ආර්ථික කටයුතු භාණ්ඩ හා සේවා මත වියදම් ලෙස හැඳින්වේ. ද්විපාර්ශ්වීය ආර්ථික කටයුතු භාණ්ඩ හා සේවා මත වියදම් ලෙස හැඳින්වේ. භාණ්ඩ හා සේවා මත වියදම් ලෙස හැඳින්වේ. ද්විපාර්ශ්වීය ආර්ථික කටයුතු භාණ්ඩ හා සේවා මත වියදම් ලෙස හැඳින්වේ. ද්විපාර්ශ්වීය ආර්ථික කටයුතු භාණ්ඩ හා සේවා මත වියදම් ලෙස හැඳින්වේ. උදාහරණ ලියන්න. වැටුප් ගෙවා රාජ්‍ය සේවක ශ්‍රමය ලබා ගැනීම. වැටුප් ගෙවා රාජ්‍ය සේවක ශ්‍රමය ලබා ගැනීම. වැටුප් ගෙවා රාජ්‍ය සේවකයන්ගේ ශ්‍රමය ලබා ගැනීම. right. වැටුප් ගෙවා රාජ්‍ය සේවකයන්ගේ ශ්‍රමය ලබා ගැනීම. හොඳයි. ඊට පස්සේ අනුපතේ භාණ්ඩ හා සේවා මත වියදම් දලදේශීය නිෂ්පාදනය ගණනය කිරීමේදී ඇතුළත් කරනු ලැබුවද දලදේශීය නිෂ්පාදනයෙන් සංක්‍රාම බැහැර කෙරේ. අන්න ඒක highlight කරන්න. වෙනස මොකද්ද මේ දෙක අතර? සංක්‍රාම ජාති ගිණුම් වලට ගන්නෙ නැහැ. ගනුදෙනු ජාති ගිණුම් වලට ගන්නවා.
ඊට පස්සේ තියෙනවා පුතේ කාර්යාත්මක වර්ගීකරණයේ ඉච්ඡද වැදගත්කමක් නෑ. පුතේ ඊට පස්සේ යනවා වර්තන වියදම් වල ප්‍රධාන ලක්ෂණ. පුදුම වැදගත් highlight කරා. වර්තන වියදම් වල ලක්ෂණ. 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 ආනුපුතේ හොඳට මෙන්න වර්තන වියදම් වල ලක්ෂණ. ලක්ෂණ. පුතේ අහන්න හොඳට මෙන්න වර්තන වියදම් වල ලක්ෂණ. පුතේ පළවෙනි ලක්ෂණය තමයි මේ වර්තන වියදම දදේනී ප්‍රතිශතයක් විදියට ගත්තොත් 15.3. 15.3. දදේනී ප්‍රතිශතයක් ලෙස ගත්තොත් 15.3. highlight කරන්න තීතාම වැදගත්. වර්තන වියදම දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස අපි 2019 දත්ත සාකච්ඡා කරන්නේ 15.3. 15.3. ඊළඟට ඒකෝන මුළු රාජ්‍ය වියදමේ අපිට තව විදිහකට ඉදිරිපත් කරන්න පුළුවන් පුතේ. මුළු රාජ්‍ය වියදමෙන් දදේනී ප්‍රතිශතයක් ලෙස 15.3. මුළු රාජ්‍ය වියදමෙන් කීයද බලන්නකෝ. මුළු රාජ්‍ය වියදමෙන් මුළු රාජ්‍ය වියදමේ ප්‍රතිශතයක් විදිහට පුතේ 78.9. මුළු රාජ්‍ය වියදමේ ප්‍රතිශතයක් විදිහට 78.9. මුළු රාජ්‍ය වියදමේ ප්‍රතිශතයක් විදිහට අපි කියනවා කීයද? 78.9. ඔන්න කතාව. මුළු රාජ්‍ය වියදමෙන් 78.9. හරිද? right. ඊට පස්සේ පුතේ අපි වර්තන වියදමේ සංයුතිය පොඩ්ඩක් බලමු. වර්තන වියදම කොටස් 3යිනේ. වාසේ මිලදී ගැනීම, පොලි ගෙවීම, වර්තන සංක්‍රාම. පුතේ වර්තන වියදම 100ක් නම් වාසේ මිලදී ගැනීම 39ක්. වර්තන වියදම 100ක් නම් වාසේ මිලදී ගැනීම 39ක්. වැඩි 39. ඕක ඇතුලේ පුතේ සේවක වැටුප් තියෙනවා කියලා. ඕක ඇතුලේ රාජ්‍ය සේවක වැටුප් තියෙනවා 130ක්. රාජ්‍ය සේවක වැටුප් තියෙනවා 130ක්. ඕක ඇතුලේ රාජ්‍ය සේවක වැටුප් තියෙනවා 100ට කීයද? 30ක්. හරිද? right. ඊට පස්සේ පුතේ පොලි ගෙවීම් තියෙනවා 139. වර්තන සංක්‍රාම පැවරුම් තියෙනවා පුතේ 122ක්. දැන් මෙවර විභාගයේදී ඇහුවොත් වැඩිම එක මොකක්ද? වර්තන වියදම් සංයුතියේ වැඩිම අගයක් ගන්න මොකක්ද කියලා ඇහුවොත් මගේ පුතා ගැටලුවකට යනවා. මොකක්ද පුතේ ගැටලුව? මෙන්න පුතේ ගැටලුව. වැඩිම එක මොකක්ද? වාසයෙන් නෑ 39. මෙන්න මේක තමයි පුතේ වැඩිම අගය. වැඩිම. මෙන්න මේක පොඩ්ඩක් කටුවර දාලා අතන දරුවක් දාලා පෙන්නන්න. හරිද? right. මම පුතේ ඔන්න මගේ වගකීම මම මැනවින් ඉටු කරමින් ඉන්නවා. පුතා ලබන මාසේ නිබන්ධන පෙළ අවසන් නිබන්ධන පෙළ මේ දවස්වල දැඩි පරිශ්‍රමයක් දරනවා. දැඩි ආයාසයක් දරනවා පුතාට දෙන්න. පුතා ලබන මාස දෙන විභාග තියෙන එකේ
ඒවයි මාර්ක් ස්කීම් උත් දෙනවා. දැන් මේ මාස විභාගයේ ගිය මාස විභාගයක් තිබ්වා MCQ 50යි රචනා ප්‍රශ්න පත්‍රයයි. ඒකේ MCQ එක සාකච්ඡා කළා. රචනා ප්‍රශ්න පත්‍රය එකතු කළා. නමුත් ගොඩක් දරුවන්ට ඒක දෙන්න බැරි වෙලා තිබුණා. දැන් ලබන මාස මම ඒකටත් විකල්පයක් හදුවා. මාර්කින් ස්කීම් එකක් ගහලා දෙන්නේ තීරණය කරා. ලබන මාස විභාග 3ක් තියෙනවා අවසන් කළා. ඒ තුනේම මාර්ක් ස්කීම් ලබා දෙන්න ඒ කටයුතු කරනවා. මේ දවස්වල ඔබට පුදුම හිතේ මම නිදා ගන්න වෙලාව ගැන කිව්වොත් දැඩි ආයාසයක් ගන්නවා. මොකටද මොකටද ඔබ ඔබට හොඳ ප්‍රතිඵලයක් දෙන්න. පුතා මම මතක තියාගන්න ඕන මම ආදායම ගැන නෙවෙයි හිතුවේ. මම ආදායම ගැන නෙවෙයි හිතුවේ ඔබේ ආර්ථිකය ගැන. නේද? ගෙදෙට්ටම නිබන්ධනය වුණා කූරි දීර්ඝාස්තුව මම දරාගෙන. මම මගේ පහසුව ගැන නෙවෙයි හිතුවේ ඔබේ පහසුව ගැන. ඒ වගේම පුතා මතක තියාගන්න මට ඕන මගේ විෂය කොට දාන්න නෙවෙයි. මට ඕන පුතේ විෂයන් තුනම කොට දාලා පුතා විශ්වවිද්‍යාලය යවන්න. විෂයන් තුනම කොට දාලා විශ්වවිද්‍යාලය යවන්න. පුතා දන්නවා සමහරව කියනවා මේ ඉකෝන් කියන්නේ ආර්ට් ළමයිත් කරන විෂයක්. ඕක ටිකක් අඩුවෙන් කරපන්. වැඩිපුර මගේ විෂය කරපන් කියලා. මම දන්නේ එහෙම කියන්න ඇයි කියන එක සම්බන්ධව මට හරි පුදුමයි. විෂයන් තුනෙන් තමන්ගේ විෂය ලොකුයි අනුන්ගේ විෂය පොඩි ඒක අඩුවෙන් කරපන් කියන්නේ ඒ කියන එක සම්බන්ධව මට තියෙන බොහොම මට හිතා ගන්න බැහැ අතරම ඇයි එහෙම කියන්නේ කියලා. පුතේ ආර්ට්යත් ඉකෝන් කරනවා. ආර්ට්යත් ඉකෝන් කරනවා ඒක ඇත්ත. හැබැයි ආර්ට් වල කරන්නේ පුතේ ගණන් වලට 100ක් තියෙන දරුවෝ. මට සරල උදාහරණයක් අපේ ගමේම කරන ළමයි දෙන්නෙක් ඉකෝන් A7යි. ඒ දරුවෝ දෙන්නට මේ 7ක් තියෙනවා. ඒ අය පුතේ ඉකෝන් කරන්නේ ලෝ එන්ට්‍රන්ස් යන කියන්නේ නීති විද්‍යාලයට යන්න බලාගෙන තමයි කරන්නේ. ඒතර මේක අර කලා කරන දරුවෝ කරාට මේක BC සිංහල පොලිටිකල් සයන්ස් ගාවට දාලා නිකන් හැල්ලු කරන්න කටයුතු කරනවා. ඒතර මේ දරුවන්ට මේ විෂය මගහැරුණා දරුවෝ අව탁සීරු කරනවානේ. හැබැයි පුතේ එහෙම කරන්න එපා. මේ විෂයන් තුනම වැදගත්. එක විෂයක්වත් නොවැදගත් විෂයක් නේ. මම පුතාට කියලා තියෙනවා ව්‍යාපාර අධ්‍යයනයේ තමයි වැඩිම ඉස්සෙල්ලාගේ තියෙන්නේ. එහෙනම් මම එහෙම මගේ පාඨ පරමාර්ථයක් තියෙන මම එහෙම කියන්නේ. මම කියන්නේ පුතේ විෂයන් තුනම කොට දාගන්න. එක් තුනටම එකම විදියට බර තියන්න. නැත්නම් ප්‍රතිඵලයක් එන්නේ නැහැ පුතේ. එහෙනම් මම පුතේ හොඳට මතක තියාගන්න මේක මේ ආර්ට්යත් කරනවා ඉකෝන් නම් අඩුවෙන් කරන්න මගේ විෂය විතරක් වැඩියෙන් කරන්න එහෙම කියන මට්ටමටපත් උනේ ඇයි කියන එක සම්බන්ධව මට ප්‍රශ්නයක් තියෙනවා. එමය හැල්ලු කරන්න එපා පුතේ කිසිම විෂයක්. හැම විෂයක්ම වැදගත් පුතේ. හැම විෂයක්ම. විෂයන් තුනම සමානව බර තියලා පුතේ. ඒ සාමාර්ථ තුනක් අරගෙන විශ්වවිද්‍යාලයක්. එතෙන්ට යන්න. හරිද? ඒ වෙනුවෙන් තමයි මේ සියලු කැපකිරීම කරන්නේ. ඔබ පහුගිය මාස 4 ඔබට යොමු නිබන්ධන මිටිය ආරම්භ බලන්න කොච්චර නිබන්ධන ප්‍රමාණයක්ද කියලා. පේපර් මිටිය ආරම්භ බලන්න කොච්චර ප්‍රමාණයක්ද කියලා. YouTube එකට ගිහින් බලන්න කොච්චර වීඩියෝ එඩිට් කරලා දාලා තියෙනවද කියලා. ඔය වීඩියෝ එඩිට් කරලා දාන්න පුතේ විශාල කාලයක් යනවා. හරිද? සමහර වීඩියෝ එකක් අප්ලෝඩ් වෙන්න පැය 3මාරක් 3ක් යනවා. අප්ලෝඩ් කරලා ඒව කරලා නිදා ගන්න. තිරේ පිටුපස පුතේ විශාල කැපකිරීමක් තියෙනවා. පුතාට කුරියර් එකෙන් ටියුට් එක ගෙදරට ආවම ඒව පේන්නේ. හැබැයි සියලු කැපකිරීම කරන්නේ ඔබ විශ්වවිද්‍යාලය යනවා දකින්න. මගේ විෂය විතරක් නෙවෙයි. අනිත් විෂයන් දෙකක් පාස් වෙලා විශ්වවිද්‍යාලය යන්නේ. මගේ විෂයට ඒකක් අරගෙන ගෙදර ඉන්නවා දකින්න නෙවෙයි. ඒ සමය පුතේ අව탁සේරු කරන්න එපා කිසිම විෂයක්. විෂයන් තුනටම ගන්න ඒ සාමාර්ථයකින් තමයි පුතේ විශ්වවිද්‍යාලයට ගන්න. අපේ අරමුණ C3ක් අරන් ගෙදර නම දින එක නෙවෙයි. පරිම ප්‍රතිඵලයකට යන්නේ. එහෙනම් මගේ පුතේ හොඳට මහන්සි වෙන්න. දහවල් කාලේ උපරිමයෙන් වැඩ කරන්න. මම පුතාට පැය 17ක් දාලා තියෙනවා උගන්න. හිතේ වාර්තාගත පැය ප්‍රමාණය. පැය 17ක් සතියකට දාලා තියෙනවා උගන්නන්න. ඇයි මේ? ප්‍රතිඵලයක් දකින්න. ඒ නිසා ඒ කැපකිරීමට ඔබේ පැත්තෙන් ප්‍රතිචාරය ලැබෙන්නට ඕන. පැහැදිලිද? රයිට්. හොඳයි. එහෙනම් පුතාගෙන් අහුවොත් වර්තන වියදම ඇතුලේ තියෙන වැඩිම සංරචකය මොකක්ද කියලා
මොකක්ද පුතේ වැඩිම සංරචකය? පොලි ගෙවි. ඊට පස්සේ තවත් වැදගත් එකක් තියෙනවා. මොකක්ද පුතේ? සේවක වැටුප් 130. භාණ්ඩ හා සේවා මිලදී ගැනීම වල ඇත්තටම භාණ්ඩ අරන් තියෙන 9%යි. ඕකස්සේ සේවක වැටුප් තියෙනවා කීයද පුතේ? 39%. පැහැදිලිද? right. හොඳයි. යන් ඊළඟ මොකද මේ ඊපස් බලන්න කියනවා. පොලි ගෙවීම මුළු පුනරාවර්තන වියදමෙන් 39%ක් පමණ වේ. වර්තන වියදමේ විශාලතම සංරචකය වනුයේ පොලි ගෙවීම. හයිලයිට් කරන්න. වර්තන වියදමේ විශාලතම සංරචකය වනුයේ පොලි ගෙවීම. වර්තන වියදමේ විශාලතම සංරචකය වන්නේ පොලි ගෙවීම. right. next one. පුනරාවර්තන වියදමෙන් 39% ආසන්න ප්‍රමාණයක් පුනරාවර්තන වියදම් වේ. මේ ප්‍රමාණයක් වාසීමිත වියදම් වේ. මේන් වැඩිම ප්‍රමාණයක් දරනුයේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් හා වේතන වියදම් වේ. highlight කරන්න පුතේ. එය 130යි. වැටුප් හා වේතන වියදම්ය එය 130යි. වැටුප් හා වේතන වියදම්ය එය 130යි. right. වැටුප් හා වේතන වියදම්ය එය 130යි. මුළු වර්තන පැවරුම් සහනාධාර වන 122ක් පමණ වන අතර එයින් වැඩිම ප්‍රමාණයක් කුටුම්බ පැවරුම්. හොඳයි. පුනරාවර්තන වියදම ඊළඟ ප්‍රශ්න බලන්න පුතේ. පුනරාවර්තන වියදම ඉහළ මට්ටමක පැවතීම රටකට අහිතකර වන්නේ කෙසේද? මොකද කියන්නේ? පුනරාවර්තන වියදම් ඉහළ මට්ටමක පැවතීම රටකට අහිතකර වන්නේ කෙසේද? මේ පුනරාවර්තන වියදම අහිතකර මේ ඉහළ මට්ටමක පැවතීමේ ප්‍රතිවිපාක මොකක්ද කියලා. අහිතකර ප්‍රතිවිපාක. පුතේ අපි හරිද? අපි රටක් විදියට කරන්න ඕන පුනරාවර්තන වියදම අඩු කරලා ප්‍රාග්ධන වියදම් වැඩි කරන්න. භාණ්ඩ සේවා ගන්න, පොලි ගෙවන්න, සහනාධාර දෙන්න යන වියදම් අඩු කරලා ඒ සල්ලි යොදවන්න ඕන පුතේ රටේ ආර්ථිකය වර්ධනයට බලපාන ප්‍රාග්ධනවත්කම් ඉදි කරන්න. රටේ ආර්ථික වර්ධනයට බලපාන ප්‍රාග්ධනවත්කම් ඉදි කරන්න දාන්න. පැහැදිලිද? right. ප්‍රාග්ධනවත්කම් ඉදි කරන්න දාන්න ඕන. එනම් බලන්න පුතේ හොඳට ඒක වෙන්න ඕන. එනම් මොකක්ද පුතේ වෙන්න ඕන? වෙන්න ඕන පුළුවන් තරම් වර්තන වියදම් අඩු කරලා ප්‍රාග්ධන වියදම් හදන්න දාන්න. ප්‍රාග්ධන වියදම් හදන්න දාන්න. ඒතර වෙන්නේ මොකක්ද පුතේ? පුනරාවර්තන වියදම වැඩි වුණොත් ප්‍රාග්ධන වියදම් වලට යොදවන මුදල් ප්‍රමාණය අඩු වෙන එක වෙයි. මෙන්න පුතේ අහිතකර ප්‍රතිවිපාක පළවෙනි එක ලියන්න පුතේ. ඉහළ පුනරාවර්තන වියදම් රාජ්‍ය ඉතුරුම් කෙරෙහි. ඉහළ පුනරාවර්තන වියදම් රාජ්‍ය ඉතුරුම් කෙරෙහි. ඉහළ පුනරාවර්තන වියදම් රාජ්‍ය ඉතුරුම් කෙරෙහි. ඉහළ පුනරාවර්තන වියදම් රාජ්‍ය ඉතුරුම් කෙරෙහි අහිතකර ලෙස බලපෑ. ඉහළ පුනරාවර්තන වියදම් රාජ්‍ය ඉතුරුම් කෙරෙහි
අහිතකර ලෙස බලපෑම. ඉහළ පුනරාවර්තන වියදම් රාජ්‍ය ඉතුරුම් කෙරෙහි අහිතකර ලෙස බලපෑම. මේ අනුපුතේ උන්ට. ඉහළ පුනරාවර්තන වියදම් රාජ්‍ය ඉතුරුම් කෙරෙහි අහිතකර ලෙස බලපෑම. ඉහළ පුනරාවර්තන වියදම් රාජ්‍ය ඉතුරුම් කෙරෙහි අහිතකර ලෙස බලපෑම. පුතාට මතකයි ඔය රාජ්‍ය ඉතුරුම් කියන්නේ මොකක්ද? රාජ්‍ය ඉතුරුම් කියන්නේ වර්තන ගිණුමේ ශේෂය. නේ? රාජ්‍ය ඉතුරුම් කියලා කියන්නේ පුතේ වර්තන ගිණුමේ ශේෂය. නැත්තම් අපිට මෙහෙම ලියන්න පුළුවන්. මොකක්ද? රාජ්‍ය ඉතුරුම් සමානයි මොකද? මුළු රාජ්‍ය අයභාරයෙන් අඩු කරන්න ඕන පුතේ. මොකද? මුළු රාජ්‍ය අයභාරයෙන් අඩු කරන්න ඕන පුනරාවර්තන වියදම්. එතකොට පුතේ රාජ්‍ය ඉතුරුම් හැදෙන්නේ කොහොමද? මුළු රාජ්‍ය ඉතුරුම් මේ අයභාරයෙන් අඩු කරන්න ඕන පුනරාවර්තන වියදම්. පුතේ එතකොට පුනරාවර්තන වියදම් වැඩි වෙද්දී රාජ්‍ය ඉතුරුම් අඩු වෙනවා. ආණ්ඩුව ඉතුරුම් අඩු වෙනවා. චූටියට පොඩ්ඩක් සයිඩ් එකෙන් දාගන්න ඕක. Right. yang ඊළඟ ළමතේ දෙවෙනි එක ආයෝජන වියදම් සඳහා දැරිය හැකි වියදම් අඩුවීම. ආයෝජන වියදම් සඳහා දැරිය හැකි වියදම් අඩුවීමෙන් ආර්ථික වර්ධනය මන්දගාමී වීම. ආර්ථික වර්ධනය මන්දගාමී වීම. මේ අහන්න පුතේ. මේ බලන්න. දැන් ආණ්ඩුවේ තියෙන සල්ලි ටික පුනරාවර්තන වියදම් වලට දෑවම ප්‍රාග්ධන වියදම් වලට දාන්න තියෙන ප්‍රමාණය පුතේ මොකෝ වෙන්නේ? අඩු වෙනවා. ප්‍රාග්ධන වියදම් වලට දාන්න තියෙන ප්‍රමාණය මොකද වෙන්නේ පුතේ? අඩු වෙනවා. අන්න සිද්ධි. ප්‍රාග්ධන වියදම් වලට දාන්න තියෙන ප්‍රමාණය අඩු වෙනවා. අන්න සිද්ධි. එහෙනම් පුතේ වර්තන වියදම් වැඩි වුණාම රාජ්‍ය ආයෝජනයට තියෙන මුදල් සීමා වෙලා ආර්ථික වර්ධනය මන්දගාමී වෙනවා. ඊළඟ ලියන්න පුතේ. සංක්‍රාම ගෙවීම් ණය පොලී ගෙවීම්
සංග්‍රාම ගෙවීම් ණය පොලී ගෙවීම් වලට පවා ණය ගැනීමට සිදුවීම. වලට පවා ණය ගැනීමට සිදුවීම. වලට පවා ණය ගැනීමට සිදුවීම. අන්න ඊළඟ ප්‍රශ්නේ. ගණිපු ණයවලට පොලී ගෙවන්න ආපහු ණය ගන්න වෙනවා නම් කේද වචනයක්. කේද වචනයක්. සංග්‍රාම ටික දෙන්න ණය ගන්න වෙනවා නම් කේද වචනයක්. ඊළඟට අයවැය හිගය පුළුල් වීම. අයවැය හිගය පුළුල් වීම. අයවැය හිගය පුළුල් වීම. අයවැය හිගය පුළුල් වීම. ඒ කියන්නේ අයවැය හිගය පුළුල් වීම. ඒ කියන්නේ අන්න වර්තන වියදම් වැඩි වෙන්න අයවැය හිගය පුළුල් වෙනවා. ඊළඟ ගෙවුම් ශේෂ අර්බුද නිර්මාණය වීම. ගෙවුම් ශේෂ අර්බුද නිර්මාණය වීම. නේ හිග වෙනෙහි ණය ගන්න වෙනවා. ණය ගන්නේ පොලී ගෙවන්න වෙනවා. ගෙවුම් ශේෂ අර්බුද. ඊළඟට රාජ්‍ය මූල්‍ය කළමනාකරණය දුෂ්කර වීම. 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 පුතේ දුෂ්කරයි අපිට ආරංචි වෙනව නේද? රටේ සම්පත් විකුණනවා, ණය ගන්න ගිහිල්ලා පොන්දේසි වලට යටත් වෙනවා, নানা ප්‍රකාර දේවල්. අර අපිට යටින් ඉඳපු කොහෙද? බංග්ලාදේශය. අද බංග්ලාදේශයෙන් පවා පුතේ අපේ රට ණය ගන්න. බලන්න කොච්චර වැටිච්ච තැනක්ද කියලා. නේද? අද බංග්ලාදේශයෙන් ණය දෙනවා. ඉතියෝපියාවෙන් ගානා රාජ්‍යයෙන් ණය දෙනවයි කිව්වත් අපේ උන් ගිහින් ඉල්ලනවා. ඇයි? ඒ තරමට පුතේ අපේ රාජ්‍ය වර්තන වියදම් වැඩි. වියදම කවර් කරගන්න බෑ. නේද? ලෝකෙ මොන රටෙන් හරි ණය ගන්න. මේ ක්‍රියාවලිය අවසානයේ පුතේ වෙන්නේ මේ රට කොහේ හරි බලවත් රටකට සින්න වෙන එක. නැත්නම් මේ රට කෑලි කෑලි වලට කැඩිලා උන් අයිති කරගනි. මේ විදිහේ ණය ගත්තොත්. නේද? තාම කනගාටුදායක තත්ත්වයක අපි ඉන්නේ අපේ රටේ. අපිට නම් අවුලක් නෑ පුතා. අපේ ජීවිත කාලෙක අවසානයි. නේද? අපේ ජීවිතේ වර්ණ කාලය ඉවරයි. හොඳ කාලය ඉවරයි. දැන් මේ ජරා ජීර්ණ වෙන තියෙන කාලේ. අපිට දුකක් තියෙන්නේ. ඔබේ අනාගතය ගැන. අපේ දරුවන්ගේ අනාගතය ගැන. අපේ ජීවිත කාලේ අපි ඉතින් වින්ද ජීවිතේ අපේ ඉතර තිබු මේ සරලව ගෙවිලා ගියා. දැන් අපට අවුරුදු 45ක් 46 ලබන්නේ. හැබැයි පුතාට එහෙම නෑ. පුතාට තාම 17යි 18යි භද්‍ර යවුනේ ඉන්නේ නේ. බලන්න පුතේ ඔබට රටේ ආර්ථිකයේ හෙට දවස ගැන අපිට තියෙන බොහොම කනගාටුවක්. අපි ඒ ගැන නිරන්තර පසුතැවෙනවා. පැහැදිලිද? මම විතරක් නෙවෙයි. වැඩිහිටි පරම්පරාවේ බොහෝ දෙනා කනගාටුයි. ඔබේ අනාගතය ගැන. right. ආණ්ඩුවේ පුනරාවර්තන වියදම් වලට වදින් 120කට වැඩි ප්‍රමාණයක් යොමු වන්නේ කුටුම්බ සඳහා ලබා දෙන සංග්‍රාම වෙනුවෙන්. ඇත්ත වශයෙන්ම කිව්වොත් 122ක්. 122ක්. පැහැදිලිද? 122ක්. අපි ගන්නවා මෙම වියදම් ගණයට ඇතුළත් ප්‍රධාන සංග්‍රාම ගෙවීම් 5ක් නම් කරන්න. පුතාලයි ගෙවල් වලට හම්බෙන ප්‍රධාන සංග්‍රාම ගෙවීම් 5ක් නම් කරන්න. මොනවද උදේ හම්බෙන්නේ? සමෘද්ධිය, විශ්‍රාම වැටුප,
සමෘද්ධිය විශ්‍රාම වැටුප, පොහොර සහනාධාරය, පාසල් පෙළපොත් නිලැඳුම්, ත්‍රිපෝෂා, පෝෂණ මල්ල ඒවා. ආලියම් පුතේ අපේ රටේ ප්‍රධානම සංග්‍රාමය තමයි පුතේ දිලිඳු කම දුරක් කිරීමේ වැඩසටහන සමෘද්ධිය. කියන්නේ සමෘද්ධිය. විශ්‍රාම වැටුප. විශ්‍රාම වැටුප. පොහොර සහනාධාරය. පොහොර සහනාධාරය. පාසල් පෙළපොත් නිලැඳුම්. පාසල් පෙළපොත් නිලැඳුම්. වැඩිහිටි දීමනා. වැඩිහිටි දීමනා. වැඩිහිටි දීමනා. ඊළඟ පුතේ වැඩිහිටි දීමනා. ත්‍රිපෝෂා. ත්‍රිපෝෂා සෝක් නම දුවකට දාන්න. ත්‍රිපෝෂා. කොරෝනා සහනාධාර 5000ක් හම්බුණානේ. කොරෝනා සහනාධාර. හොඳයි. ඊට පස්සේ යනවා පුතේ ශ්‍රී ලංකා රජයේ පුනරාවර්තන වියදම් සංයුතියේ කැපී පෙනෙන ලක්ෂණ මොනවාද? පුනරාවර්තන වියදම් සංයුතියේ කැපී පෙනෙන ලක්ෂණ මොනවාද? කැපී පෙනෙන ලක්ෂණ මොනවාද? පුතේ ශ්‍රී ලංකාවේ කැපී පෙනෙන ලක්ෂණ මොනවාද? පුතේ පුනරාවර්තන වියදමෙන් 39%ක ඉහළ ප්‍රතිශතයක් පොලිස් සඳහා යෙදවීම මෙය පළවෙනි කිව්වා. පළවෙනි ලක්ෂණය පුනරාවර්තන වියදමෙන් 39%ක් වැනි ඉහළ ප්‍රතිශතයක් පොලී ගෙවීම සඳහා යෙදවීම. 39%ක් පොලී සඳහා යෙදවීම. 39%ක් වැනි ඉහළ ප්‍රතිශතයක් පොලිසිය සඳහා යෙදවීම. මේ රජයේ විශාල වශයෙන් ණය ගැනීමේ ප්‍රතිඵලය. මේ ණය ගැනීමේ ප්‍රතිඵලය අද ණය පොලිය වර්තන වියදමෙන් 39%. දෙක සහනාධාර පැවරුම් වෙන සඳහා 22ක මට්ටම පවතී. සහනාධාර වලට යනවා 22ක්. 3 පුනරාවර්තන වියදමින් ජාතික නිෂ්පාදනයට වන්නේ අඩකටත් අඩු ප්‍රමාණයක්. ජාතික ගිණුම් වලට ගන්නේ වාසේ මිලදී ගැනීම ටික විතරයි. ඊළඟ භාණ්ඩ හා සේවා මත වියදමින් පුනරාවර්තන වියදම් 39%ක් පමණ වේ. භාණ්ඩ හා සේවා මිලදී ගැනීම 39%. ඉන් වැඩිම කොට සේවක ගෙවීම සඳහාය වරාංග තුලයන්ට සේවක ගෙවීම පුනරාවර්තන වියදමින් 30%ක් පමණ වේ. හරිද? සේවක ගෙවීම වර්තන වියදමින් 30%ක් පමණ වේ. කාර්යබද්ධ වර්ගීකරණය එච්චර වැදගත් නැහැ. ඔන්න ඔය ටික පාඩම් කරගන්න. ඊට පස්සේ කියනවා පුතේ නිෂ්පාදන සහනාධාර වලට විරුද්ධව ඉදිරිපත් කළ හැකි ආර්ථික තර්ක මොනවාද? නිෂ්පාදන සහනාධාර වලට විරුද්ධව ඉදිරිපත් කළ හැකි තර්ක මොනවාද කියලා. පුතේ මේ කතා කරන මමත් පෞද්ගලිකව සහනාධාර දෙනවට විරුද්ධ කෙනෙක්. දැන් ඔබ කල්පනා කරයි හපුස් ආධාර දෙනවට විරුද්ධ මිනිස්සෙක් එනං නිකන් විකෘති මානසිකත්වයක් තියෙන කෙනෙක් වෙන්න ඕන. නෑ පුතේ. සහනාධාර වලින් වෙන්නේ දුප්පත්කම තවත් වැඩි වෙන එක. සහනාධාර වලින් වෙන්නේ දුප්පත්කම තවත් වැඩි වෙන එක.
පුතේ මිනිස්සුන්ට සෝත්සාහයෙන් නැගිටින්නට අවස්ථාව දෙන්න. සෝත්සාහයෙන්. තමන්ගේ උත්සාහයෙන් දියුණු වෙන්න ඕන. මං අහන පුතාගෙන් සමෘද්ධිය අරන් අපේ ප්‍රදේශවල දුප්පත්කම නැති කරගත්ත කෙනෙක් ඉන්නවද? නෑ. එහෙනම් සමෘද්ධි ව්‍යාපාරයෙන් සමෘද්ධිය අරගෙන පොහොසත් වෙච්ච මිනිස්සෙක් ලංකාවේ නෑ. පොහොර සහනාධාරය බලන්න. මේ සහනාධාර කෙලවරක් නෑනේ පුතේ. හැමදාමත් දෙනවා, හැමදාමත් පොහොර දෙනවා. කවද වෙනකන් දෙන්නද මේක? එහෙනම් පුතේ මේ සහනාධාර අයින් කළා සෝත්සාහයෙන් නැගිටින මිනිසෙක් වෙන්න ඕන. ආණ්ඩුව මත යැපෙන ආණ්ඩුවේ ආධාර පිට දුවන එහෙම වැඩක් නෑ පුතේ. හරිද? ඒතර පොහොර සහනාධාරය වත් කරන්න ඕන. සමෘද්ධිය අයින් කරන්න ඕන. අයින් කළා පුතේ ජී අයින් කරලා මිනිසුන්ට තනියම නැගිටින්න දෙන්න. දුප්පත්ම මිනිහට අපි තුමු ඔය 100% මුදල් ලිපීමේ කටයුත්තකට එන්න බැරි කෙනාට විතරක් සහනාධාර දෙන්න. කරන්න ඕන පුතේ සහනාධාර දෙන එක නෙවෙයි. දුප්පත් මිනිහගේ අතට සල්ලි දෙන එක නෙවෙයි කරන්න ඕන. එයාට රැකියා අවස්ථාවක් දෙන එක. අර චීනයේ ගොඩනගපු මාවෝ සේතුන් කියනවා බඩකින්නේ ඉන්න මිනිස්සයාට මාළුවෙක් දෙන්න එපා. බිලි පිත්තක් දෙන්න. මාළුවෙක් දුන්නොත් මොකෝ වෙන්නේ? ඌ මාළුවා කාලා ඊළඟ දවසේ ආයත පාන මට තව මාළුවෙක් දෙන්න. හැබැයි බිලි පිත්තක් දුන්නොත් ඌ ජීවිත කාලෙම කාටවත් අතපාන්න නැතුව මාළු අල්ලගෙන කාලා ජීවත් වෙනවා. ඒක තමයි පුතේ චීනයේ ගොඩනැගුණු න්‍යාය. ඒක තමයි ඉන්දියාව වේගවත් සංවර්ධනයකට යන න්‍යාය. පුතේ ලෝකෙට ණය වෙලා සහනාධාර දීලා වැඩක් නැහැ. එහෙනම් පුතේ හරිද? අර 100% ආර්ථික කටයුත්තකට එන්න බැරි මිනිස්සු හැර අනිත් සියලු දෙනාට සමුද්‍ය අයින් කරන්න. පොහොර සහනාධාර අයින් කරන්න. කරන්න ඕන පුතේ වෙළඳපොළ යාන්ත්‍රණයට ඉඩ දෙන්න ඕන. දුප්පත් මිනිස්සුන්ට ඔය සමෘද්ධියට වියදම් කරන සල්ලි වලින් පුතේ ආනයන නවත්තලා රට ඇතුලේ කර්මාන්ත ශාලා හදලා අන්නේ මිනිස්සුන්ට රස්සාව දෙන්න ඕන. දුප්පත් පවුලකට රස්සාවක් දුන්නම් පුතේ එක මිනිස්සෙකුට ඒ මිනිස්සේ රස්සාව කළා කාටවත් අතරුපා තමන්ගේ මුළු පවුලම ජීවත් කරවනවා. අතපාන මානසිකත්වයෙන් මිදෙන්න ඕන. පැහැදිලිද? තමන් ස්වාධීනව කාටවත් ගැතිකම් කරන්න නැතුව නැගිටින්න ටියුෂන් එකේ බලන්න. හොඳ ආදර්ශයක් දීලා තියෙනවා. කිසිම ඩීල් එකක් නැහැ. මම ටියුෂන් ගුරුවරයෙක් විදිහට කිසිම ඩීල් එකක් නැහැ. හැබැයි ලොකු දියුණුවකුත් නැහැ ටියුෂන් එකේ. කිසිම ඩීල් එකක් නැහැ. කිසිම ගුරුවරයෙක් එක්ක සම්බන්ධතාවක් නැහැ. ඇයි සම්බන්ධතාවක් නැත්තේ? මේ පුතා දරුවන්ගේ ජීවිතත් එක්ක ඩීල් දාන්න හොඳ නැහැ. මගේ ළඟට එන දරුවට මම මහන්සි වෙලා ගන්නවා. එහෙනම් කිසිම ගුරුවරයෙකු සම්බන්ධතාවක් ගොඩනගාගෙන කඩේ ගිහිල්ලා ඒ විදිහට හැසිරෙන්නේ. ඇයි? එහෙම කරන්න හොඳ නැහැ පුතේ. මේ දරුවන්ගේ ජීවිත වෙන භාණ්ඩ වගේ නෙවෙයි, හාල් සීනි පිටිපරිප්පු වගේ නෙවෙයි, පාන් වගේ නෙවෙයි. මේ දරුවන්ගේ ජීවිත අපි දෙන උපදෙස් අනුව ගිහිල්ලා අර විශේෂයට අර යන්න මේ විශේෂයට මෙහි යන්න කියලා පුංචි අවනාතුනොත් ඒක අපේ ජීවිතවලට දැඩිසේ බලපානවා. ඒක తాවකාලිකව සල්ලි ටිකක් පුරන් දිනු වෙන්න පුළුවන්. හැබැයි කවදා හරි ඒක ෂොට් එක හම්බෙන්නේ. නිසා ඔබටත් මම කියන්නේ ස්වාධීනව ඉන්න, ස්වාධීනව නැගිටින්න. දිනුව ටිකක් ප්‍රමාද වුණාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අභිමානයක් තියෙන එකකාර කඩේ යනවට වඩා. රයිට්. යන් නිෂ්පාදන සහනාධාරයට විරුද්ධව ඉදිරිපත් කළ හැකි ආර්ථික තර්ක පළවෙනි කියලා බලන්න පුතේ කියනවා වෙළඳපොළ විකෘතිතා බිහි කරයි. පුතේ මේ බලන්න සහනාධාරයක් දුන්නොම වෙනදී මේ බලන්න. මෙන්න ඉල්ලු සැපේ මෙන්න සමතුලිත ප්‍රමාණය. සමතුලිත ප්‍රමාණය. එතකොට පුතේ ඔන්න ඉල්ලුමයි සැපේමයි තුලණය වෙලා තීරණය වෙනවා සමතුලිත ප්‍රමාණය. මේක තමයි නියම ජෙනුයින් ගන්න. ඉල්ලුම සැපේ. හැබැයි පුතේ සහනාධාරයක් දුන්නොත් මොකෝ වෙන්නේ? සැපේ වක්‍රයේ දකුණට විතැන් වෙලා මිල අඩු වෙලා මේ ප්‍රමාණය වැඩි වෙනවා.
ඕනවට වඩා වැඩිපුර නිෂ්පාදනයක් වෙනවා. සහනාධාර දුන්නම ඕනවට වඩා වැඩිපුර නිෂ්පාදනයක් සිද්ධ වෙනවා. ඒ වගේම පුතා දන්නවා සහනාධාර දුන්නම නිර්මාණය වෙනව මොකද්ද පුතේ? අහිමි වන සමාජ සුබ සාධනය. අන්න ඕවට කියනවා වෙළඳපොළ විකෘතිතා. බලන්න ප්‍රමාණය වැඩි වෙනවා. සහනාධාර දුන්නම අදාළ භාණ්ඩෙන් නිපදවන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම අහිමි වන සමාජ සුබ සාධනයක් නිර්මාණය වෙනවා. සම්පත් බෙදී යාම කාර්යක්ෂම වෙනවා. දෙවෙනි රිකැලේ මූල්‍ය පිරිවැය අතිවිශාලයි. දැන් පොහොර සහනාධාර දෙන්න ගිහලා බලන්නකෝ කොච්චර මුදලක් වැය වෙනවද? අද මේ ආණ්ඩුවට ප්‍රශ්න වෙලා තියෙන මේ සහනාධාර ටික දෙන්න පුරුදු කරගත්ත සහනාධාර. මිනිස්සු මෙයා පුරුදු වෙලා තියෙන සහනාධාර නැති වෙච්ච එකම බයිනවා. අද සහනාධාර දෙන්න පුරුදු වෙච්ච එකේ ප්‍රතිපාක ආණ්ඩුවට දැවැන්ත වියදමක් තරන්න සිද්ධ වෙනවා. කඩදාසි අච්චු ගහන ගානට, පත්තර අච්චු ගහන ගානට මුදල් අච්චු ගහන. ඊළඟ මූල්‍ය පිරිවැය අවසාන වශයෙන් පාරිභෝගිකයා මත පතිත වේ. සහනාධාරයේ ප්‍රතිලාභ ලබන්නේ බදු බර දරන්නා නොවේ. මේ බලන්නකෝ. බලන්නකෝ මෙහෙම. මම මෙහෙම කියනවා. පුතාලයි ගමේම මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරලා මට දරුවෙක් උත්තර දෙන්න. පුතාලයි ගමේම මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරලා එක ගෙදරකට මිනිස්සෙකුට සහනාධාරයක් දුන්නොත් පුතා කැමතිද? පුතාලයි ගමෙන් එකතු කරන සල්ලි. ගමෙම සල්ලි එකතු කරලා දීලා ගමේ එක මිනිස්සෙකුට ඒ සල්ලි ටික දෙනවා. පුතා කැමතිද? කැමතිද? කැමති නෑ. ඇයි කැමති නැත්තේ? අපරාධයන්නේ ඒම සිද්ධියක් නෙවෙන්නේ පුතේ. මේ රටේම මිනිස්සුන්ගේ සල්ලි ටික එකතු කරලා බදු වශයෙන් සල්ලි එකතු කරලා ගොවියට සහනාධාර දෙනවා. ගොවියට පොර ටික ගන්නයි කියලා සහනාධාර දෙනවා. මූත්‍ර ටිකක් පරීක්ෂා කරගන්නකො ඉස්පිරිතාලේ මේ පොජ්ජලික රෝහලකට ගිහිල්ලා ඒකෙත් වැට් එක ගහලා. පොතක් පැන්සලක් ගන්න, කිරිපිටි පැකට් එකක් ගන්න ඒකෙත් බදු. එහෙම බදු ගෙවන සල්ලි එකතු කරලා පුතේ රටේ එක පිරිසක් වන තේ ගොවියට, බී ගොවියට විතරක් සහනාධාර දෙන එක. ඒක හරි නෑ පුතේ. නේ? ඊළඟ අකාර්යක්ෂම කර්මාන්ත පවත්වාගෙන යාමට දිරිදීම. රටේ අකාර්යක්ෂම කිසිම පළදාවක් නැති කර්මාන්ත සහනාධාර දිදි පවත්වගෙන යන අපරාධයක් එක. අනවශ්‍ය බරක්. ඊළඟ සහනාධාර මුදල් බෙදා හැරීමේදී වංචා කිරීමට අවශ්‍ය කාස් සැලකෙන. සහනාධාර හොඳයි පුතේ. හැබැයි සහනාධාර මුදල් බෙදා හැරීමේ වංචා වෙනවා. ආධාර දෙන්න මිනිස්සු වංචා කරනවා. හරිද? රයිට් පුතේ ඔන්න කතාව. අපි ඔය කතා කළේ රාජ්‍ය වියදම් පිළිබඳවයි. අපි ඒ කතා කළේ මොකක්ද පුතේ? රාජ්‍ය වියදම් පිළිබඳව. අපි යනවා ඊට පස්සේ රාජ්‍ය ආදායම බදු ආදායම ගැන සාකච්ඡා කරනවා. අපි ගමු රිවිෂන් එකේ අපේ ප්‍රවේශය රාජ්‍ය ආදායම ගැන. මම ඔබට අද WhatsApp group එකට ලිපියක් දානවා. ලිපියක් නෙවෙයි කියන්නේ. ලියලා දානවා. මම කියන්න ගියාම කාලය යන නිසා පාඩම් ටික ප්‍රශ්න පහ හැදෙන හැටි පාඩම් කරන්න ඕන පිළිවෙල කියලා මම ලිපියක් දානවා. පුතේ මේ ලියලා දානවා ටිකක් ඒ ටික හොඳට කියවන්න. මම පොඩ විනාඩියක් කරන් කියන්නම් පුතේ. පාඩම් ටික පිළිවෙලට පෙළගස්ස ගන්න. පළවෙනි පාඩම, දෙවෙනි පාඩම, තුන්වෙනි පාඩම වශයෙන් පිළිවෙලට පෙළගස්ස ගන්න. පිළිවෙලට පෙළගස්සාරම් පළවෙනි පාඩමේ ඉඳලා වට කීපයක් කියමු. අතරින් මෙතන පාඩම් කරන්න එපා. එතන මේ මගේ විෂය පුතේ තියෙන පාඩම් කරගන්න. තියරි කරලා රිවිෂන් කරලා තියෙන පේපර් කරනවා. පුතා තියෙන පාඩම් කරගන්න. පාඩම් කරන්න පුතේ. මුලින් ඉඳලා වට කීපයක් පාඩම් කරන්න. අතරින් මෙතන ඉඳන් පාඩම් කරන්න එපා. පළවෙනි පාඩම ගත්තා නම් ඉවර කරන්න. දෙවෙනි පාඩම ගත්තා නම් ඉවර කරන්න. තුන්වෙනි පාඩම ගත්තා නම් ඉවර කරන්න. එහෙම කරලා ගන්න.
හරිද? වට කීපයක් පාඩම් කර ගන්න. ඊට පස්සේ මම පුතට හෝම්වර්ක් එකක් දීලා තියෙනවා. පහුගිය අවුරුදු 10ක පාස් පේපර් කරන්න. ඒක නම් අනිවාර්යයෙන්ම කරලා යන්න පුතේ, නැත්නම් අපරාධයක් ඔබ කරගන්න. හරිද? රයිට්. හොඳයි. රාජ්‍ය ආදායම ගැන කතා කරමු. පුතේ අපේ රට ගත්තොත් පාඩම් ටිකේ පිළිවෙල තමයි දරුවෙක් කරන පාඩම් ටිකේ පිළිවෙල. මම පුතේ ලියලා දාන්නම් කාලේ නාස්ති වෙනවා කියන්න ගියොත්. පාඩම් ටිකේ පිළිවෙල අංක 1 2 3 දාලා ඒ ප්‍රශ්න හැදෙන හැටි ලස්සනට ලිපියක් WhatsApp group එකට දාන්නම් අද දවසේම. හරිද? ලිපියක් දාන්න ඒ ටික හොඳට අධ්‍යයනය කරන්න පුතේ. හරිද? right. කිසියම් රටක බලන්න විමලා. රටක රාජ්‍ය ආදායම රාජ්‍ය අය භාරය කොටස් දෙකයි. අපේ රටේ රාජ්‍ය අය භාරය කොටස් දෙකයි. මොකද පුතේ? බදු ආදායම, බදු නොවන ආදායම. බදු නොවන ආදායම. බදු ආදායම, බදු නොවන ආදායම. එනවා පුතේ. බදු ආදායම, බදු නොවන ආදායම. එහෙනම් රාජ්‍ය අය භාරය සමානයි බදු ආදායම ධන බදු නොවන ආදායම. අපේ රටේ පුතේ, අපේ රටේ රාජ්‍ය අය භාරය 100ක් නම් ඒකෙන් බදු ආදායම 92ක්. රාජ්‍ය අය භාරය 100ක් නම් බදු ආදායම 92ක්. බදු නොවන ආදායම පුතේ 108ක්. රාජ්‍ය අය භාරය 100ක් නම් බදු ආදායම 92ක්. බදු නොවන ආදායම 108ක්. පැහැදිලිද? දැන් අපි කතා කරන්නේ ඔන්න ඔය රාජ්‍ය ආදායම highlight කරන්න පුතාගේ දීලා තියෙනවා. අය භාරය 100ක් නම් බදු ආදායම 92යි. බදු නොවන ආදායම 8යි. අපි පටන් ගමු බදු කොටසට අදාළ රාජ්‍ය ආදායමට අදාළ පළවෙනි ප්‍රශ්නය. 18 කිසියම් රටකට බදු අවශ්‍ය වන්නේ ඇයිදයි පැහැදිලි කරන්න. කිසියම් රටකට බදු අවශ්‍ය වන්නේ ඇයිදයි පැහැදිලි කරන්න. අහනවා. කිසියම් රටකට බදු අවශ්‍ය වන්නේ ඇයිදයි පැහැදිලි කරන්න. පුතේ ඔය අහන්නේ අපි අර තියරි පොතේ ඉගෙනගත්ත බදු පැනවීමේ අරමුණ. අපි අර තියරි පොතේ ඉගෙනගත්ත මොනවද? බදු පැනවීමේ අරමුණ. එතන පුතේ අහනවා කිසියම් රටකට බදු අවශ්‍ය වන්නේ වරහන් ඇතුළේ යන්න. ඔය අහන්නේ මොකක්ද? බදු පැනවීමේ අරමුණ. බදු පැනවීමේ අරමුණ. එහෙනම් ඔය අහන්නේ මොකක්ද? රටකට බදු පැනවීමේ අරමුණු ටික. right? yeah. පළවෙනි එක ලියන්න පුතේ ඉරි කැලලක් ගහන්න. පළමු ප්‍රධාන ප්‍රමුඛ අරමුණ තමයි පුතේ ආණ්ඩුවේ වියදම් පියවා ගැනීමට අවශ්‍ය අරමුදල් රැස් කර ගැනීම. ප්‍රධාන අරමුණ, පළමු අරමුණ, ප්‍රාථමික අරමුණ කියලා කියනවා. මොකද්ද? රජයේ වියදම් පියවා ගැනීමට අවශ්‍ය අමුදල් සපයා ගැනීම. ලියන්නත් ඒක රජයේ වියදම් පියවා ගැනීමට අවශ්‍ය කරන රජයේ වියදම් පියවා ගැනීමට අවශ්‍ය කරන අරමුදල් සපයා ගැනීම. රජයේ වියදම් පියවා ගැනීමට අවශ්‍ය කරන අරමුදල් සපයා ගැනීම. රජයේ වියදම් පියවා ගැනීමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම. අන්න බලන්න.
රජයේ වියදම් පියවා ගැනීමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම. right. දෙක. දෙවෙනි එක පුතේ වෙළඳපළ අසමත් වීම නිවැරදි කිරීම සඳහා. අංක 2 ලියන්න පුතේ. වෙළඳපළ අසමත් වීම නිවැරදි කිරීම සඳහා. වෙළඳපළ අසමත් වීම නිවැරදි කිරීම සඳහා. අන්න වෙළඳපළ ආර්ථිකයේ දුර්වලතා අසමත් වී නිවැරදි කරන්න පුතේ. හරිද? නිවැරදි කරන්න වැදගත් වෙනව මොකක්ද? මෙන්න මේ බදු. වෙළඳපළ ආර්ථිකයේ අසමත් වීම නිවැරදි කරන්න අපිට බදු යොදා ගන්න පුළුවන්. වෙළඳපළ ආර්ථිකයේ අසමත් වීම නිවැරදි කරන්න බදු යොදා ගන්න පුළුවන්. කොහොමද මගේ පුතේ? මෙන්න මෙහෙම. කොහොමද? පළවෙනි ඩොට් එක බලන්න. ඒකාධිකාර ලාභ මත බදු පැනවීම. ඒ ඒකාධිකාරය හදා ගන්න ඕනේ. වෙළඳපොලේ ආර්ථිකයේ වූ ඒකාධිකාර හදාගෙන පාරිභෝගිකයා හූරගෙන කන. ඒ පාරිභෝගිකයා සූරාගෙන කන ලාභය කොටසක් ආණ්ඩුවට බදු වශයෙන් ඇදලා ගන්න පුළුවන්. හූරගෙන කන ලාභයේ කොටසක් ආණ්ඩුවට බදු වශයෙන් රැස් කරගන්න පුළුවන්. අන්න එක. දෙක. පොදු භාණ්ඩ සුබසාධන භාණ්ඩ සැපයීම සඳහා මූල්‍ය සම්පත් ලබා ගැනීම. දැන් වෙළඳපොළ ආර්ථිකයේ තියෙන දුර්වලතාවක්නේ. පොදු භාණ්ඩයි සුබසාධන භාණ්ඩයි සැපයීම මූල්‍ය සපයන එක නැති එක. අන්න පොදු භාණ්ඩයි සුබසාධන භාණ්ඩයි සැපයීම සඳහා මූල්‍ය සම්පත් ලබා ගන්න. ඒතර පොදු භාණ්ඩයි සුබසාධන භාණ්ඩයි සපයන්න සල්ලි ගන්න. ඊළඟ නීච භාණ්ඩ පාරිභෝජනයේ වළක්වාලීම හෝ අධෛර්යමත් කිරීම. නීච භාණ්ඩ. නීච භාණ්ඩ නෙමෙයි පුතේ ඔතන හදන්න අවගුණ භාණ්ඩ. අවගුණ භාණ්ඩ. වැරදීමක් විතරම අවගුණ භාණ්ඩ. පුතේ අවගුණ භාණ්ඩ සැපයීම අධෛර්යමත් කිරීම. අරක්කු සිගරට් වගේ අවගුණ භාණ්ඩ පාරිභෝජනය අධෛර්යමත් කරන්න බදු බලන්න. අරක්කු සිගරට් අඩු මිලට දුන්නොත් බීලා මැරෙනවා අපේ උන්. අන්න ඒක නැති කරන්න. ඊළඟ ආදායම් හා ධන ව්‍යාප්තියේ විෂමතාව අඩුකොට ආදායම් පුනර්ව්‍යාප්තිය ඇති කරන්න. ඇති නැති පරතරය අඩු කරන්න. සාධාරණත්වය ඇති කරන්න. එහෙනම් පුතේ මොනවද බලන්න? වෙළඳපොළ අසමත් වීම නිවැරදි කිරීම සඳහා මොනවද? ඒකාධිකාර මත ලාභ අඩු කරන්න, පොදු භාණ්ඩ සපයන්න, අවගුණ භාණ්ඩ අධෛර්යමත් කරන්න, ව්‍යාප්ති විෂමතාව අඩු කරන්න. ඊළඟ ලියන්න. කේන්සියානු සාර්ව ආර්ථික කළමනාකරණය සඳහා. කේන්සියානු සාර්වාර්ථික කළමනාකරණය සඳහා. ඒ කිව්වේ කේන්සියානු ආර්ථික න්‍යායදි කියනවා පුතේ මේ උද්දමනය හටගන්නේ පූර්ණ සේවා නියුක්ති මට්ටම ඉක්මවා ඉල්ලුම වැඩි. එහෙනම් කේන්සියානු විද්‍යාවේ කියන මොකක්ද? මේ රටක පූර්ණ සේවා නියුක්ති නිමවුම් මට්ටම ඉක්මවලා ඉල්ලුම වැඩිවීමෙන් තමයි පුතේ හටගන්නේ මොකක්ද? උද්දමනය. එහෙම කියනවා. කොහෙද කියන්නේ? කේන්සියානු විග්‍රහය. කේන්සියානු විග්‍රහය. එහෙනම් අපි කියනවා පුතේ මොකක්ද? මොකද අපි කියන්නේ? මෙන්න මේ කේන්සියානු ආර්ථික විද්‍යාවේ කියන විදියට ඉල්ලුම වැඩි වෙලා තමයි උද්දමනය හටගන්නේ. ඉල්ලුම වැඩි වෙන්නේ රටේ ආදායම් වැඩි වුණොත්, මුදල් සැපයීම වැඩි වුණොත්, ඒ වැඩි වෙච්ච සල්ලි ටික ඇදලා ගන්න මොකද කරන්නේ? මොකද කරන්නේ? බදු බලන්න. ඒතර මිනිස්සුන්ගේ සල්ලි වැඩි වුණාමනේ, අතේ සල්ලි වැඩි වුණාමනේ ඉල්ලුම වැඩි වෙන්නේ. අර වැඩි වෙච්ච සල්ලි ටික ආණ්ඩුව ඇදලා ගන්න බදු බලන්න. right.
ඊළඟට කියනවා ගෙවුම් ශේෂ දුෂ්කරතා අවම කිරීම. ඊළඟ කියන්නේ ගෙවුම් ශේෂ දුෂ්කරතා අවම කිරීම. 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 පුතේ ගෙවුම් ශේෂ අර්බුද. දැන් අපේ රටේ වර්තමාන තියෙන ප්‍රශ්න මොකද්ද? ආනයන වලට විශාල ලෙස රටේ මුදල් ඇදිලා යනවා. ආනයන වලට විශාල ලෙස රටේ මුදල් ඇදිලා යනවා. ඕකේ ප්‍රතිඵලය මොකක්ද? ඕකේ ප්‍රතිඵලය තමයි පුතේ විනිමය අනුපාතය වැඩි වෙලා නේද රට අස්ථාවර වෙනවා. අන්න එතකොට පුතේ ආනයන සීමා කරන්න. රටේ මුදල් විදේශවලට ඇදිලා යන එක සීමා කරන්න මොකද කරන්නේ අපි? අන්න සීමා කරන්න බදු පනවනවා. ආනයන සීමා කරන්න ගහන මොන බදුද? තීරු බදු. තීරු බදු පනවනවා. ඊළඟට ලදරු කර්මාන්ත ආරක්ෂා කිරීමට. ඊළඟ ලදරු කර්මාන්ත ආරක්ෂා කිරීමට. අපි දන්නවා විදේශ ආනයනික භාණ්ඩ අසීමාන්තික ලෙස රටට ඇතුළු වුණොත් අපේ රටේ ලදරු කර්මාන්ත විනාශ වෙනවා. අපේ රටේ ලදරු කර්මාන්ත විනාශ වෙනවා. ඒතර විදේශ ආනයනික භාණ්ඩ වලින් අපේ රටේ ලදරු කර්මාන්ත ටික ආරක්ෂා කරන්න අපි පනවනවා බදු. එතන ලදරු කර්මාන්ත ආරක්ෂා කිරීමට වරහන් ඇතුළේ යන පුතේ තීරු බදු පැනවීම. ලදරු කර්මාන්ත ආරක්ෂා කරන්න ගන්නේ මොන බදුද පුතේ? තීරු බදු. තීරු බදු. right. තීරු බදු. හොඳයි. විකල්ප පිළිතුරු තියෙනවා කියව ගන්න ඕනේ. ඒව අමතරේ දාලා තියෙන්නේ. යහපත් බදු ක්‍රමයක ඇති හිතකර ගුණාංග නම් කරන්න. යහපත් බදු ක්‍රමයක ඇති හිතකර ගුණාංග නම් කරන්න. කියන මේ හොඳ බදු ක්‍රමයක තියෙන ලක්ෂණ නම් කරන්න. මොකද කියන්නේ? හොඳ බදු ක්‍රමයක තියෙන ලක්ෂණ නම් කරන්න. හොඳ බදු ක්‍රමයක ලක්ෂණ. පුතේ මොනවද හොඳ බදු ක්‍රමයක තියෙන ලක්ෂණ? හොඳ බදු ක්‍රමයක තියෙන ලක්ෂණ මොනවද කියලා. මොනවද පුතේ හොඳ බදු ක්‍රමයක තියෙන ලක්ෂණ? හොඳ බදු ක්‍රමයක තියෙන ලක්ෂණ මෙන්න මේවා. මේ අහන්නේ පුතේ ඇත්තටම හොඳ බදු ක්‍රමයක ලක්ෂණ. නැත්නම් මේ අහන්නේ පුතේ බදු මූලධර්ම. හොඳ බදු ක්‍රමයක ලක්ෂණ නැත්නම් මේ අහන්නේ බදු මූලධර්ම. ලියන්න එතන උඩින් බදු මූලධර්ම. ඉරි කැලික ගාලින්. බදු මූලධර්ම. ඇලෙලා හොඳ බදු ක්‍රමයක ලක්ෂණ. හොඳ බදු ක්‍රමයක ලක්ෂණ. හොඳ බදු ක්‍රමයක ලක්ෂණ. ඉරි කැලක් ගන්න. හොඳ බදු ක්‍රමයක ලක්ෂණ ඉරි කැලක් ගන්න. බදු ක්‍රමයක් ඇගීමේ නිර්ණායක. 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 ඔය ඔක්කොගෙම කියන්නේ පුතේ එකමයි. ලියමු බදු මූලධර්ම ටික වේගෙන්. එක ලියන්න. එක සාධාරණත්වය. එක සාධාරණත්වය. එක සාධාරණත්වය. එක සාධාරණත්වය. දෙක
කාර්යක්ෂම බව හෙවත් මධ්‍යස්ථ බව. කාර්යක්ෂම බව හෙවත් මධ්‍යස්ථ බව. දෙක කාර්යක්ෂම බව හෙවත් මධ්‍යස්ථ බව. 3 පිරිමැසුම් සහිත බව. 3 පිරිමැසුම් සහිත බව. 3 පිරිමැසුම් සහිත බව. 4 සරල බව. 4 සරල බව. 5 නිශ්චිත බව. සරල බව, 5 නිශ්චිත බව. 6 නම්‍යශීලී බව. 6 නම්‍යශීලී බව. එහෙනම් කොහොමද කියන්නේ? සාධාරණත්වය, කාර්යක්ෂම බව, පිරිමැසුම් බව, සරල බව, නිශ්චිත බව, නම්‍යශීලී බව. නම්‍යශීලී බව. Right. Okay. යම්. ඊළඟ ප්‍රශ්න පුතේ බදු අය කිරීමේ සාධාරණත්වය තිරස්සා සිරස් සාධාරණත්වය ගැන. අපි පුංචි සටහනක් දාමු. එතකොට ඔයගොල්ලෝ ටක් ගාලා තේරෙනවා.
right. පුතේ සාධාරණත්වය 24 වෙනි පිටුවේ යට මේක ලස්සනට දාන්න. 24 පිටුවේ යට ලස්සනට දාගන්න ඕක. ඕක තමයි සංකල්ප. මැනිකේ මගේ හිතේ right. හොඳයි. පුතේ මෙන්න මේක කතාව. බදු ක්‍රමයක් අසාධාරණ නොවෙන්න. සාධාරණ වෙන්න. බදු ක්‍රමයක් අසාධාරණ නොවෙන්න සාධාරණ වෙන්න. හරිද? ආරක්ෂා වෙන්න ඕන මූල ධර්ම ටිකක් තියෙනවා. බදු ක්‍රමයක් අසාධාරණ නොවෙන්න සාධාරණ වෙන්න අවශ්‍ය මූල ධර්මයක් තියෙනවා. කිසිම කෙනෙකුට අසාධාරණයි කියන්න බැරි වෙයි. මොනවද? එන්න මේක. ඒ කාටවත් මේ බදු ක්‍රමයේ අසාධාරණයි කියන්න බැරි වෙන්න සාධාරණත්වය තහවුරු කරන්න පුළුවන් මූල ධර්ම දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි පුතේ තිරසාධාරණත්වය. පළවෙනි එක තමයි මොකක්ද පුතේ? තිරසාධාරණත්වය. මේ අතට. පුතේ තිරසාධාරණත්වයේදී වෙන්නේ මෙන්න මේකයි. තිරසාධාරණත්වයේදී වෙන්නේ මෙන්න මේකයි. මොකක්ද වෙන්නේ? ආර්ථිකයේ ඉන්න සමාන ආර්ථික හැකියාවක් තියෙන සමාන බදු ගෙවීමේ හැකියාවක් තියෙන අය වෙන් කරලා ඒ අය මත සමාන බදු බරක් ගන්න. සමාන ආර්ථික හැකියාවක් තියෙන පුද්ගලයෝ ටික වෙන් කරලා ඒ අය මත සමාන බදු බරක් ගන්න. ඒ අය මත සමාන බදු බරක් ගන්න. මේ තුන් දෙනාම ABC කියලා තුන් දෙනෙක් ඉන්නේ. ABC කියලා තුන් දෙනෙක් ඉන්නේ. මේ තුන් දෙනාගේම ආදායම සමානයි. මේ තුන් දෙනාගේම ආදායම සමානයි. අන්න මේ තුන් දෙනාටම ගේම ආදායම ලක්ෂ 10යි. මේ තුන් දෙනාටම ගහනවා පුතේ 110 නැගි. ආන්නෝක රයිට්. ඔයාලා තුන් දෙනාම 110 ගන්න. දැන් කවුරුත් පුතේ අසාධාරණ කියන්නේ.
කවුරුත් අසාධාරණ කියන්නේ. ඇයි? සමාන අයට සමානව සලකන. මේ බලන්න. මේකට කියනවා මේ අර ආර්ථිකයේ සමාන ආදායම් ලබන පිරිස් වෙන් කළා ඒ අයට සමාන බදු සැලැක ගැහුවම ඒකට කියනවා තිරස් සාධාරණත්වය. තිරස්. පුතේ තිරස් සාධාරණත්වයේදී ඒක හඳුන්වනු මෙහෙම මොකක්ද? සමාන අයට සමානව සැලකීමේ මූල ධර්මය. මේ පැත්තට සමාන අයට සමානව සැලකීමේ මූල ධර්මය. සිරස් සාධාරණත්වය කියන්නේ මේකයි. ආදායම වැඩි එකාට වැඩි බද්දා. ආදායම අඩු එකාට අඩු බද්දා. ආදායම වැඩි වෙන වැඩිවෙන් බදු අය කරනවා නම් අන්න ඒකට කියනවා තිරස් සාධාරණත්වය. දැන් මෙයා කවදාවත් අසාධාරණයි කියන්න බැයි අයගෙන. ඔයාගේ ආදායම වැඩි, ඔයාගේ බද්ද වැඩි. මෙයාගේ ආදායම අඩුයි, ඔයාගේ බද්ද අඩුයි. එහෙනම් ආදායම වැඩි වෙන මේ බදු අනුපාතෙත් වැඩි කරනවා නම් ඒකට කියනවා සිරස් සාධාරණ. සිරස් තිරස් සිරස්. මෙහෙම බලලා පුතේ මේ බලන්න නේ. සමාන සෙට් එක පෙළ ගස්සලා සමාන බද්දක් අය කරොත් තිරස් සාධාරණත්වය මෙහෙම. වැඩි එකාට වැඩි බද්දයි අඩු එකාට අඩු බද්දයි ගෙවුවොත් සිරස් සාධාරණ. right ලියන්න දෙන්න. බදු ක්‍රමයේ බදු අය කිරීමේ සිරස් අතර වෙනස පෙන්වා දෙන්න. ලියන්න දෙන්න බලන්න. බදු ක්‍රමයේ තිරස් සහ සිරස් සාධාරණත්වය අතර වෙනස පෙන්වා දෙන්න. ලියන්න දෙන්න. බදු අය කිරීමේදී සමාන ආර්ථික හැකියාවක් ඇති පුද්ගලයින් මත බදු අය කිරීමේදී සමාන ආර්ථික හැකියාවක් ඇති පුද්ගලයින් මත බදු අය කිරීමේදී සමාන ආර්ථික හැකියාවක් ඇති පුද්ගලයින් මත සමාන ආර්ථික හැකියාවක් ඇති පුද්ගලයින් මත සමාන බදු බරක් ඇති කිරීම සමාන බදු බරක් ඇති කිරීම සමාන බදු බරක් ඇති කිරීම තිරස් සාධාරණත්වය වේ. සමාන බදු බරක් ඇති කිරීම තිරස් සාධාරණත්වය වේ. බදු අය කිරීමේදී සමාන ආර්ථික හැකියාවක් ඇති පුද්ගලයින් මත සමාන බදු බරක් ඇති කිරීම තිරස් සාධාරණත්වය වේ. මෙය සමාන අයට සමානව සැලකීමේ සමාන අයට සමානව සැලකීමේ බදු මූල ධර්මය ලෙසද හැඳින්වේ. සමාන අයට සමානව සැලකීමේ මූල ධර්මය ලෙසද හැඳින්වේ. සමාන අයට සමානව සැලකීම මූල ධර්මය ලෙසද හැඳින්වේ. සමාන අයට සමානව සැලකීමේ මූල ධර්මය ලෙසද හැඳින්වේ. සමාන අයට සමානව සැලකීමේ මූල ධර්මය ලෙසද හැඳින්වේ. යන් ඊළඟ මොකද ඊළඟ අහන්නේ තිරස් සාධාරණත්වය ගැන කියනවා. සිරස් ගැන කියනවා. ආර්ථික තත්වයෙන් අසමාන වූ ගෙවීමට හැකියාව ඇති පුද්ගලයන් මත
බදුබර අසමාන ලෙස පතිත කිරීම සාධාරණත්වය සඳහා අවශ්‍ය කෙරේ යන්න සිරස් සාධාරණත්ව මූලධර්මයෙන් කියයි. ලියන්න යටින් එතරම් වාක්‍යයක් කියන්නේ එනම් ඉහළ ආදායම් ලබන්නන්ට මත වැඩි බදු බරක්ද ඉහළ ආදායම් ලබන්නන් මත වැඩි බදු බරක්ද අඩු ආදායම් ලබන්නන් මත අඩු ආදායම් ලබන්නන් මත අඩු බදු බරක්ද අඩු ආදායම් ලබන්නන් මත අඩු බදු බරක්ද පතිත කිරීමයි. අඩු ආදායම් ලබන්නන් මත අඩු බදු බරක්ද පතිත කිරීමයි. අඩු ආදායම් ලබන්නන් මත අඩු බදු බරක්ද පතිත කිරීමයි. අඩු බදු බරක්ද පතිත කිරීමයි. right. අඩු බදු බරක්ද පතිත කිරීමයි. හොඳයි. යා. ඊට පස්සේ පුතේ සාධාරණත්ව මේ බදු මූල ධර්ම ටික තියෙනවා. ආතර පොඩි වාක්‍යයක් ලියන්න පුතේ. පොඩි වාක්‍යයක් ලියන්න විතරයි. කලින් ප්‍රශ්නේ යටින් වාක්‍යයක් තව ලියන්න පුතේ. මෙය අසමාන අයට අසමානව සැලකීමේ මූල ධර්මය. මෙය අසමාන අයට අසමානව සැලකීමේ මූල ධර්මය. මෙය අසමාන අයට අසමානව සැලකීමේ මූල ධර්මය. ලෙසද හැඳින්වේ. මෙය අසමාන අයට අසමානව සැලකීමේ මූල ධර්මය ලෙසද හැඳින්වේ. මූල ධර්මය ලෙසද හැඳින්වේ. හොඳයි. අපි යනවා පුතේ 19 වෙනි ප්‍රශ්නයට. බදු ක්‍රමයේ මධ්‍යස්ථභාවය යනු කුමක්ද? කාර්යක්ෂමභාවය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? පුතේ මෙන්න මේක කියන්නේ. බද්දක් පැනෙව්වම මේ බද්දේ නිසා මිල යාන්ත්‍රණය විකෘති වෙනවා. බද්දක් පැනෙව්වම බද්ද නිසා මේ මිල යාන්ත්‍රණය විකෘති වෙනවා. කොහොමද වෙන්නේ පුතේ? බද්දක් පැනෙව්වම බද්ද නිසා මිල යාන්ත්‍රණය විකෘති වෙනවා. මොකද්ද වෙන්නේ? මිල යාන්ත්‍රණය විකෘති වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය විකෘති වෙනවා. මේ බලන්න. මෙන්න මිල. බද්ද ගහපු ගමන් මොකද වෙන්නේ? සැපයුම් වක්‍රය වමට විතැන් වෙලා භාණ්ඩ මිල ඉහළ ගිහිල්ලා මේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය මිල යාන්ත්‍රණය විකෘති වෙනවා. තීරණ ගැනීමේ ක්‍රියාවලිය මිල යාන්ත්‍රණය විකෘති වෙනවා. අන්නේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය මිල යාන්ත්‍රණයට වන හානිය අවම විය යුතුයි කියන එකයි පුතේ කාර්යක්ෂම බව මධ්‍යස්ථ බව කියන්නේ. හොඳට කියවන්න. බදු ක්‍රමයේ මධ්‍යස්ථ බව යන්නේ අදහස් කරන්නේ ආර්ථික තීරණ ගැනීමේ ක්‍රියාවලියේ බලපෑම් නොකරන බව, හෙවත් තීරණ ගැනීමේ ක්‍රියාවලිය විකෘති නොවන බවයි. හයිලයිට් කරන්න පුතේ. තීරණ ගැනීමේ ක්‍රියාවලියට බලපෑම් නොකරන බව, හෙවත් තීරණ ගැනීමේ ක්‍රියාවලිය විකෘති නොවන බව. තීරණ ගැනීමේ ක්‍රියාවලිය විකෘති නොවන බවත්, තීරණ ගැනීමේ ක්‍රියාවලියට බලපෑම් නොකරන බවත්. පුතේ මේ බද්දක් පැනෙව්වම ආර්ථිකයේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට වන හානිය තමයි පුතේ අපි අධිබදු බර කියලා කියන්නේ. තීරණ ගැනීමේ ක්‍රියාවලියට වන හානිය තමයි පුතේ අපි අධිබදු බර කියලා කියන්නේ. excess burden tax කිව්වේ. එහෙනම් පුතේ වෙන භාෂාවකින් කිව්වොත්
බදු පැනවීම නිසා තීරණ ගැනීමේ ක්‍රියාවලියට සිදුවන හානිය තමයි අදිබදු බර කියන්නේ. අදිබදු බරක් ඇති නොවිය යුතුය කියන එක. බලන්න අවසාන වාක්‍යය කියන. ආර්ථික තීරණ ගැනීමේ ක්‍රියාවලියට බලපෑම් නොකරන බව හෙවත් තීරණ ගැනීමේ ක්‍රියාවලිය විකෘති නොකරන බවයි. එබැවින් මධ්‍යස්ථ බද්දක් අදිබදු බරක් ඇති නොකරයි. හයිලයිට් කරන්න. තීරණ ගැනීමේ ක්‍රියාවලියට වන හානිය තමයි පුතේ අදිබදු බරින් පෙන්වන්නේ. එනම් මධ්‍යස්ථ බව කියන්නේ අදිබදු බරක් ඇතිවිය යුතු නෑ කියන එක. හයිලයිට් කරන්න ඒක.